අද අපි මේ සාකච්ඡාවක් ඉදිරිපත් කරන්නේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින වෛද්‍යවරු එක්වයි. ඇත්තෙන්ම මේකට පසුබිම වෙන්නේ අපේ ජාතික සංචිතවල ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේකට අඛණ්ඩව පුහුණු වීම කිරීම ඉතාමත් වැදගත්. නමුත් ඔබ සියල්ලම දන්නවා පහුගිය COVID-19 එහෙම නැත්නම් COVID-19 ලංකාවේ මුල්ම රෝගිය හම්බවීමත් සමගම ලංකාවේ මේ සියලු වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සිද්ධ වුණා. ඒ එකම ක්‍රීඩාවත් මේකට අයිති. එතකොට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඛණ්ඩව හරියාකාරව පුහුණුවක් කිරීමට අපහසු වුණා. නමුත් නැවතත් මේ ක්‍රීඩාව කොහොමද හරිම ආරක්ෂාකාරී ක්‍රීඩකයා ක්‍රීඩිකාවක් ඒ වගේම අවට ඉන්න අනිකුත් පුද්ගලයිනුත් සෞඛ්‍ය ආරක්ෂක සම්පන්නව ක්‍රීඩාවට යමත යොමු වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කිරීම සඳහා මේ සඳහා ක්‍රීඩා වෛද්‍ය ආයතනය විසින් නිර්මාණය කරලා තියෙනවා මාර්ගෝපදේශකයා කොහොමද නැවතත් පුහුණුව ආරම්භ කරන්න කියන එක සඳහා. එතකොට මේ සකස් කරන ලද මාර්ගෝපදේශනය ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමා හරහා සෑම ක්‍රීඩා සංගමයක් සමගම මේක දැන් වෙනතුරු බෙදාගෙන තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම අපි හැමෝටම මේක කියවීම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ පිළිබඳ යම්කිසි අපි සාකච්ඡාවක් යොමුකොට තියෙන ප්‍රශ්න निराකරණය කර ගැනීම වැදගත් කියලා ක්‍රීඩා වෛද්‍ය ආයතනය අපි තීරණය කරා. එම නිසා අද ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ඉදිරිසිංහ මහතා හා ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලාල් ඒකනායක මෙතනට පැමිණ සිටිනවා මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා. දැන් මේ මාර්ගෝපදේශය ගැන කතා කිරීමට ප්‍රථම මේ විදිහේ මාර්ගෝපදේශයක් ඇයිද අපි මේ ඉදිරිපත් කළ යුත්තේ විශේෂ කරුණු සහිතව කියන එක සාකච්ඡා කිරීමේදී දැනට ලංකාවත් ලෝකයත් අප මුණ පා සිටින මේ COVID-19 තත්ත්වය කොයි ආකාරයෙන්ද සියල්ලටම බලපා තියෙන්නේ කියන එක ගැන මුලින්ම මම කතා කරන්න කැමතියි. මෙයට මම ආරාධනා කරනවා වෛද්‍ය ලක්ෂ්මන් ඉදිරිසිංහ මහතාට අපිට පොඩි පැහැදිලි කිරීමක් මේ තත්ත්වය සම්බන්ධව ඉදිරිපත් කරන ලෙසට. අපි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ හැටියට ක්‍රීඩා මාර්ගෝපදේශන පද්ධතිය ගැන සාකච්ඡා කරන්න ප්‍රථම අපි හිතනවා මේ ක්‍රීඩා මාර්ගෝපදේශන පද්ධතිය අපිට මේ අවස්ථාවේදී එළි දක්වන්න සිදුවන පසුබිමත් ඒ වගේම රටේ මේ වෙනකොට කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පවතින තත්ත්වයක් ඒ වගේම ලෝකයේ හමුවේ කොවිඩ් වසංගතය පැතිරී තියෙන තත්ත්වයක් නිසා අපි ඉදිරියට රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමේදී ක්‍රීඩාව සාමාන්‍ය ජන ජීවිතයත් එක්ක පවත්වාගෙන යන ආකාරය දැන ගැනීම සඳහා මේ කොවිඩ් වසංගතයත් සමග තියෙන පසුබිම පොඩක් මම දැන් පැහැදිලි කර ගැනීම අපි සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙයි කියලා අපි පළමු ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ හැටියට කල්පනා කරනවා. ඒදී අපි පළවෙනියෙන්ම දැනගන්න සහ මතක් කරගන්න අවශ්‍ය වෙන කාරණාව තමයි පෙබරවාරි මාසයේ අග විතර වෙනකොට අපිට ලංකාවේ පළවෙනි කොවිඩ් රෝගියා වාර්තා වුණා. එයින් පස්සේ මාර්තු මාසයේ මුල සතිය වෙනකොට දෙවෙනි කොවිඩ් රෝගියෙක් වාර්තා වෙනවා. ඒත් සමගම ක්‍රමක්‍රමයෙන් රට පුරා කොවිඩ් රෝගීන් වාර්තා වෙයි කියන පදනම මත සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් රාජ්‍ය සමග අපි ඊටම දැඩි ක්‍රියාමාර්ගයක් අරගෙන ලංකාවේ කොවිඩ් තත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන් වුණා. එතකොට ඒ නිසා ලෝකයේ අනිත් රටවල් හා සමානව හෝ ඇත්තටම අනිත් රටවල් වලටත් වැඩියෙන් අපි වැඩි අවධාරණයක් කරලා රටේ මහ ජනතාවගේ සංචරණයන් සීමා කරන්න ඒ වගේම රටේ සමහර වෙලාවට ඇඳිරි නීති තත්ත්වයෙන් එහෙම නැත්නම් කර්ෆියු දාලා අපි ජනතාවගේ ඒකරාශී වීම හමු වීම සීමා කරලා ඒ වගේම ජනතාවට මුඛාවරණ පැළඳීම අත්සේදීම් ඒ වගේම විස බීජනාශක මගින් අත් පිරිසිදු කිරීම වගේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරලා අපිට සති 6ක් 8ක් වගේ කාලයක් තුළ රෝගය කිසියම් පාලනයකට නතු කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. නමුත් රෝගය මේ පාලනයට නතු කරගත්තත් එක්කම
අපි විශේෂයෙන්ම රටේ සියලු ජනතාව වෙත බලපවත්වන පරිදි ක්‍රියාත්මක කරලා තිබෙන ඇඳිරි නීතිය මේ වෙනකොට ලිහිල් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක නිසා ඇත්තටම අද වෙනකොට රටේ බොහෝ දිස්ත්‍රික් අතර සංචරණය සීමාවල් ලිහිල් කරලා තියෙනවා. දැනට කොළඹ සහ ඒ කියන්නේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් අතර විතරයි සංචරණීය සීමාවක් තියෙන්නේ. ඒ තත්ත්වය තුල අපිට දැන් ක්‍රීඩාවත් සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න අපි කටයුතු කරමින් පවතිනවා. එතකොට දැනට ඇත්තටම ගත්තොත් මේ සීමාව කිරීම ලිහිල් කරන්න හේතු වෙලා තියෙන්නේ මේ වෙනකොට සෞඛ්‍ය අංශ විසින් සමාජයේ රෝගීන් වාර්තා වීම ගොඩක් වෙලාවට අපේ නිරෝධායන මධ්‍යස්ථාන තුල ඉන්න පිරිසට පමණක් මේ රෝගීන් වාර්තා වීම සීමා වෙලා තියෙනවා. ඒනුත් විශේෂයෙන්ම නාවික හමුදා නියැදිය සහ ඒ වගේම දැනට අපිට පහුගිය දවස් දෙක තුන විශේෂයෙන්ම විදේශීය මැද පෙරදිග රටවල් වල ඉඳලා පැමිණෙන අපේ විදේශ රැකියාවල් වලට ගිහිල්ලා ආපහු ලංකාවට පැමිණෙන පිරිස අතර තමයි වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ. නමුත් සමාජයේ ජනතාව අතර රෝගීන් වාර්තා වීම ඇත්තටම වාර්තා වීමක් නොමැති තරමටම අඩු වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපිට මේ ක්‍රීඩාව සහ අනිකුත් සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු පටන් ගැනීමට හැකියාවක් ලැබෙමින් පවතින්නේ. හැබැයි එහෙම වුණාට අපි අතිශයින් පරිස්සම් නොවුනොත් අපිට දැඩි අවදානමක් තියනවා නැවත සමාජයට රෝගීන් ගිහිල්ලා අපිට පෙර පරිදි ඉන්න තත්ත්වයටම ගමන් කරන්න. ඒ නිසා ක්‍රීඩාව ආරම්භ කිරීමේදී අපි අනිවාර්යයෙන්ම ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න ඕනේ සාමාන්‍ය ජන ජීවිතයේ අනිත් කටයුතු හා සමානව. හැබැයි ඒ නිසා තමයි අපේ මාර්ගෝපදේශන පද්ධතියේ වැදගත්කම අපිට වැදගත් වෙන්නේ. එහෙම නොවුනොත් අපි ක්‍රීඩාව දායක වෙලා මේ නැවත රෝගීන් සමාජයේ පැතිරෙන ප්‍රමාණයට අපේ ක්‍රීඩාව අපි පත් කරගත්තොත් අපිට මම හිතන්නේ ක්‍රීඩාව විතරක් නෙමෙයි රටේ සාමාන්‍ය ජන ජීවිතයත් ආර්ථික කටයුතුත් සම්පූර්ණයෙන්ම අඩාල වීම වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ මාර්ගෝපදේශන පද්ධතිය හඳුන්වා දීම තුලින් ආරක්ෂිතව ක්‍රීඩා කටයුතු ආරම්භ කරලා වගකීමක් සහිතව කටයුතු කිරීම තමයි අපි මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමත් සමගම නොයෙකුත් ප්‍රශ්න සංගම් වලින්ද ක්‍රීඩකයින්ගෙන්ද පුහුණුකරුවන්ගෙන්ද ඉදිරිපත් වෙනවා. ඒතර දැන් මේ ප්‍රශ්න අතරේ එන විශාලම ප්‍රශ්නය තමයි මේක කවද්ද පටන් ගන්න. කවද්ද පුහුණුව ආරම්භ කිරීමට හැකි. ඒතර කොච්චර කාට්ටියකට පාවිච්චි කරන්න පුළුවන්ද මේ එහෙමත් නැත්නම් පුහුණු උපකරණ පාවිච්චි කරන්න පුළුවන්ද? හැමෝම අතර බෙදා ගන්න පුළුවන්ද? නොයෙකුත් ප්‍රශ්න එනවා. නමුත් ඒ සියල්ලටම ප්‍රශ්න වලට උත්තර දීමට ප්‍රථමව මම වෛද්‍යතුමාගෙන් අහන්න කැමතියි මේ මාර්ගෝපදේශය කියන්නේ මොකක්ද? මොකක්ද මේ මාර්ගෝපදේශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ? මේක ඉදිරිපත් කිරීම මගින් අපි ඇත්තටම ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්ටත් සංගම් වලටත් අපි මොන විදිහේ පිළිවෙතක් අනුගමනය කළ යුතුද කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න. ඔව් මෙතනදී පැහැදිලි කරගත යුතු ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි මේ මාර්ගෝපදේශන පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක. මේක ක්‍රීඩාවට නෙමෙයි ඕනම වෙලාවක මාර්ගෝපදේශන මාලාවක් ඉදිරිපත් කරනවා යනුවෙන් හඳුන්වන්නේ අපි කිසියම් අවස්ථාවක ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත තාක්ෂණික විද්වතුන් වාඩි වෙලා මේ අදාළ පාර්ශවකරුවන් සඳහා ඉදිරිපත් කරන මාර්ගය පැහැදිලි කරන ලියවිල්ල. මේකෙදි ඇත්තටම සමහර වෙලාවට බොහෝ අය බොහෝ විට මේ වටහා ගැනීමේ අර්බුදකාරී තත්යකට පත් වෙන බව අපිට තේරලා තියෙනවා. හේතුව මාර්ගෝපදේශනය කිසිම ඒ කියන්නේ නීති රීති මාලාවක් සලකන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේකෙන් කිසිම කෙනෙකුට එහෙම කටයුතු නොකරොත් විශේෂ දඬුවම් දීමක් හෝ ඔහු නීතියට හෝ දණ්ඩනයට යටත් කිරීමක් හෝ එහෙම කාරණයක් උදෙසා දෙන එකක් නෙමෙයි මාර්ගෝපදේශනයක් කියලා කියන්නේ. මාර්ගෝපදේශ පද්ධතියකින් බලාපොරොත්තු වෙන්නේ
අපි කිසියම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා යා යුතු ගමන් කළ යුතු මාර්ගයක් පැහැදිලි කර දීම සඳහා තමයි මාර්ගෝපදේශනය කියන්නේ. එතකොට මේ වෙලාවේ අපි ඉටු කරගත යුතු අරමුණ මොකක්ද? එන්නේ අරමුණට එහෙමනම් ක්‍රීඩාව ගමන් කරන්නේ කවර ආකාරයෙන්ද කියන එකෙන් තමයි මාර්ගෝපදේශන පද්ධතියකින් පැහැදිලි වන්නේ. එහෙනම් මේ වෙලාවේ අරමුණ තමයි කොවිඩ් වසංගතය තත්වය ක්‍රීඩාව තුල ව්‍යාප්ත කරවීම වළක්වා ගැනීමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොවිඩ් වසංගතයේ වාහකීන් බවට පත්වීමත් වළක්වා ගැනීම අරමුණු කරගෙන තමයි අපි මාර්ගෝපදේශන පද්ධතිය ක්‍රීඩාව සඳහා සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ සඳහා එහෙමනම් ක්‍රීඩා සංගම් වල නිලධාර මහත්මීන් ඒ වගේම ක්‍රීඩාවට දායක වෙන තවත් ඉන්නවා විශේෂම ක්‍රීඩා විනිශ්චයකරුවන්, ක්‍රීඩා පුහුණුකරුවන්, ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ප්‍රේක්ෂකයන්, මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාව මේ සියලු දෙනාම ක්‍රීඩාව ඊටාම ආරක්ෂාකාරීව කොවිඩ් වසංගතය ලංකාව පුරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා වන පරමාර්ථයෙන් අනුගමනය කළ යුතු පියවරයන් ටික තමයි අපි පැහැදිලි කරලා තින්නේ මාර්ගෝපදේශනේ. ඒකෙන්ද මේදී සමහර වෙලාවට අපි පැහැදිලිවම දින වකවානු කාලරාමු සඳහන් කරලා නැති වෙන්නේ නැහැ මේ මාර්ගෝපදේශනය තුල. හැබැයි මේ මාර්ගෝපදේශනීය පදනම් කරගනිමින් බලධාරීන් සහ ඒ අදාළ ක්‍රීඩාවට ක්‍රීඩා සංගමයේ පරිපාලනය කරන පරිපාලන නිලධාරීන් කළමනාකරුවන් තම තමුන්ගේ නීති රාමු තම තමුන්ගේ ක්‍රීඩාවට අදාළව සකස් කරගත යුතු වෙනවා. ඒ කරගෙන අපි ඊටාම ආරක්ෂාකාරීව මේක ඉදිරියට යන්නේ කොහොමද කියන එක තමයි මාර්ගෝපදේශන පද්ධතියකින් කියලා දෙන්නේ. ඊළඟට මට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ මාර්ගෝපදේශන පද්ධතියකදී අපිට එතකොට දැඩි නීති රීති පනවන්න හැකියාවක් නැති වුණාට අපි පැහැදිලිවම කියලා තියෙනවා ඒ අනුගමනය නොකළොත් ඇති වෙන්න පුළුවන් අන්තරායකාරී තත්ත්වයන් වෙන්න පුළුවන් විත්‍ය අපිට පෙන්වනවා. එතකොට මේ මාර්ගෝපදේශනයේ අනුගමනය නොකරොත් ව්‍යවසනකාරී තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි මාර්ගෝපදේශන පද්ධතියක් අපි අද මාර්ගෝපදේශන පද්ධතිය දීලා තියෙන පොදු කරුණු හේතුව තත්වය දිනෙන් දින සතියෙන් සතිය මාසෙන් මාසෙ වෙනස් විය හැකියාව තියෙනවා. ඉතින් අපිට කොහොමද තියෙනවා ලෝකයේ කොරෝනා රෝගය කොවිඩ් රෝගය පැතිරලා තියෙන ආකාරයට අනුව ලංකාව දිවයිනක් නිසා අපිට කිසියම් ආරක්ෂාකාරී තත්ත්වයක් තිබුණා වුණත් ලෝකේ කොරෝනා රෝගය සමහරලාවට අපිට ඉදිරි අවුරුදු එකමාර දෙකක කාලය තුල විටින් විට පැතිරීමේ හැකියාවක් තියෙනවා. ප්‍රතිශතීකරණයක් අපි හොයාගත්තේ නැති වුණා. ඒක නිසා අපි මේ ආරක්ෂණකාරී පිළිවෙත අනුගමනය කරන්න ඕනේ. අපි හිමින් කොහොමද කොරෝනාත් සමග තරගකාරී ක්‍රීඩාව සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය ආර්ථිකය සමාජ කටයුතු යථාවත් කරගන්නේ. ඒක මේක තමයි මාර්ගෝපදේශන පද්ධතියක වැදගත්කම මේ ආකාරයට තමයි විස්තර කරන්න පුළුවන්. ඔව් දැන් පැහැදිලිනේ මාර්ගෝපදේශය කියන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම ඒක නීති රීති රෙගුලාසි අඩංගු ඩොකියුමන්ට් එකක් නෙමෙයි. එතකොට ඒකේ අපි මාර්ග පෙන්වීමක් තමයි මෙතෙන්දි කරලා තියෙන්නේ. එහෙමනම් මේ මඟ පෙන්වීම යටතේ අනිවාර්යයෙන්ම මේ මඟ පෙන්වීම මම දන්නවා විද්‍යාත්මක පසුබිමක් සහිතව අනිවාර්යයෙන්ම තාක්ෂණිකව නිපදපු මේ මාර්ගෝපදේශයක් බව. දැන් මේ ගැන සාකච්ඡා කරනකොට මම ડોક્ટર ලාල් ඔබට පුළුවන් ද පැහැදිලි කරන්නට මේකේ මූල ධර්මය. එහෙමත් නැත්නම් අපි මේක මූලික කරගෙන හදපු මූල ධර්මය. පළවෙනියටම අපි සැලකිලිමත් යුතු මූල ධර්ම පද්ධතිය මොකක්ද කියන එක. උදාහරණ ඇත්තටම COVID-19 ලෝකේ පුරාම වසංගතයක් විදිහට පැතිර ගියා. ඇත්තටම නව කොරෝනා වෛරසය කියලා මේකට කියන්නේ. ඒතර මේ නව කොරෝනා වෛරසය ලෝකේ පුරාම පැතිරලා ගියාට පස්සේ ක්‍රීඩා කටයුතු වගේම සමාජ ජීවිතේ ජන ජීවිතේ හැම දෙයක්ම ඇත්තටම නවත්තන්න ලෝකේ හැම පුද්ගලයෙකුම සිද්ධ වෙනවා. සීමා කරන්න හැම පුද්ගලයෙකුම සිද්ධ වෙනවා. මේකෙන් පස්සේ ක්‍රීඩාව නැවත පටන් ගන්න ලෝකේ පුරා ඉන්න ඇත්තටම සෞඛ්‍ය සංවිධානය වගේම ක්‍රීඩාට සම්බන්ධ ජාත්‍යන්තර සංවිධාන සියල්ලම නිර්ණායක සාත් කරන්න පටන් ගත්තා. මේ නිර්ණායක ඇත්තටම විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා ආයතනය
ඒ වගේම ලෝක සංගම් සියල්ලම මේ ක්‍රීඩා නැවත පටන් ගැනීම සඳහා නිර්ණායක ඇත්තටම තමන්ගේ රටේ තියෙන තත්ත්වය අනුව ඇත්තටම ඉරිදෙක්කු මේකත් එක්ක ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ ඇත්තටම මේ නිර්ණායක හදනකොට තමන්ගේ රටේ තියෙන COVID-19 ව්‍යාපෘතිය සලකලා බලලා තමයි අනිවාර්යයෙන්ම මේ ක්‍රීඩා නැවත පටන් ගැනීමේ නිර්ණායක හදන්නේ ඇත්තටම කටයුතු කරන්න ඕන කියලා. ඉතින් අපි මේ සියලුම ජාත්‍යන්තර සංවිධානවල නිර්ණායක ඇත්තටම විමර්ශනයට ලක් කළා අපිට සුදුසු නිර්ණායක ක්‍රීඩා නැවත පටන් ගැනීම සඳහා අපි සකස් කළා තමයි ප්‍රසිද්ධියටපත් කරේ. මතකද මුලින්ම කියන්න ඕන කාරණය තමයි මේ කිසිදු නිර්ණායකයක් අර දමින්ද වෛද්‍ය දමින්ද වගේම අපේ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ මේ කිසිම නිර්ණායකයක් උපදේශනයක් තුලින් ක්‍රීඩා පටන් ගත්තට පස්සේ මේකෙන් කිසිම පුද්ගලිකව නැවත කොරෝනා වෛරසය හෝ වසංගතය වැළඳීමේ හැකියාවක් ඉඩකඩක් තබන්න කිසිම අවස්ථාවක නැහැ. මේ පුද්ගලයාට විතරක් නෙමෙයි සමාජයට මේ කොරෝනා වෛරසය පැතිරීමත් අනිවාර්යයෙන්ම අපි අවම කර යුතුයි. ඒක නිසා තමයි අත්‍තරම මේ නිර්ණායක හදනකොට අපි මුලින්ම ප්‍රකාශයටපත් කළේ මේක අනිවාර්යයෙන්ම රටේ තියෙන සංගත තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය සලකලා බලලා ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව මේ නිර්ණායක සකස් කරනවා. කොහොම වුණත් ඕනම අවස්ථාවක රටේ තියෙන සංගත තත්ත්වය වෙනස් වුණොත් දැන් අපි දන්නවා ලංකාවේ ඇත්තටම COVID-19 යම් ප්‍රමාණයකට පාලනයක් කරලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ හෙට මොකද්ද වෙන්නේ කියලා. ඒකට සමාජයේ මේ COVID-19 පැතුනොත් ඇත්තටම මේ නිර්ණායක අපි අනිවාර්යයෙන්ම වෙනසකට භාජනය වෙන්න ඉඩකඩ තියෙනවා. අපි ඒක නිසා නැවත වාරයක් මේ නිර්ණායක රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වයත් රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශත් ඒ වගේම රජයේ නිර්දේශත් එක්ක නැවත විමර්ශන භාජනය කරන ඒ කරුණු අපි ක්‍රීඩා සංගම් සමග හැමතිස්සෙම බෙදා හදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් දන්නා දැන් දවස් 3කට විතර ඉස්සෙල්ලා අපි දන්නවා එංගලන්තයේ කිව්වා මේ ඒගොල්ලන්ගේ පාපන්දු තරගයක් නිසා තමයි මේ මුළු සමාජයට මේ COVID-19 කියන වසංගතය ඇතිවෙන්නේ කියලා. එතනම අපි ක්‍රීඩාවේ වේදෙන අපි පිරිසක් විදියට අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේම අපි කිසි ලෙසකවත් මේ ක්‍රීඩාව නිසා රටේ ජන ජීවිතයට සෞඛ්‍යයට හානි කර වෙන කිසිම යමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ක්‍රීඩකයන්ට අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ ක්‍රීඩකයෝ 14 ඉන්නේ ක්‍රීඩකයන්ට COVID-19 වසංගත බෝන වෙන ආකාරයෙන්ුත් ඒ වගේම ක්‍රීඩකයන් නිසා යම් කිසි ජනතාවට COVID-19 බෝන වෙන ආකාරයෙන් තමයි මේ නිර්දේශ සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මේ නිර්ණායකයන් ඇත්තටම අපි ක්‍රීඩාව පටන් ගන්න යන්නේ පියවරෙන් පියවර. ඒකට අපි පියවර 5ක් යටතේ මේ ක්‍රීඩාව අපි පටන් ගන්න යනවා. ඇත්තටම පළමු පියවර ඇත්තටම දැනටමත් අපි දන්නවා ක්‍රීඩකයන් තනිවම තමන්ගේ ශාරීරික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය තියාගන්න පුහුණු වෙනවා කියලා. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද අපිට සම්පූර්ණ පුහුණුව කරන්න බැරුණත් යම් ප්‍රමාණයක පුහුණුවක් ලබා ගැනීම වැදගත්. ඒකෙන් අපිට අපේ යෝග්‍යතාවය පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි පළවෙනි අදියර. දෙවෙනි අදියරේදී ඇත්තටම ක්‍රීඩකයෙකුට තමන්ගේ පුහුණු කරුවෙක්ගේ උපදෙස් ගන්න පුළුවන්. ඒකට ක්‍රීඩාගාරයක වෙන්න පුළුවන් නැත්නම් ක්‍රීඩාංගනයකට ගිහිල්ලා උපදෙස් ගන්න පුළුවන්. ඒකෙන්දී හැමතිස්සෙම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් සෞඛ්‍ය පුරුදු ඇත්තටම අනුගමනය කිරීමත් තාම වැදගත් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකට ආවට පස්සේ අපි ක්‍රීඩකාව සහ පුහුණුකරු සහ ක්‍රීඩා සංගම් අපිට මේ ක්‍රීඩකයන් පුහුණු ස්ථාන සහ ඒ සම්බන්ධ පුහුණුකරුන්ගේ විස්තර ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි දැනගන්න ඕන රටේ කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. ඒතර තුන්වෙනි අදියරේදී ඇත්තටම ක්‍රීඩා කණ්ඩායමක් අපි කිව්වොත් ක්‍රීඩකයන් 10ක් 15ක් අතර ක්‍රීඩා කණ්ඩායමක් පුහුණුකරුවන් සහ සහායකයන් සමග තනිතනම පුහුණු වෙන්න පුළුවන්. තනිතනම කියන්නේ අදහස් කරන්නේ ඒ අය ඇත්තටම භාණ්ඩ හෝමාරුවක් ද්‍රව්‍ය හෝමාරුවක් කොම්ප්‍රත් කරගන්නේ
තමන්ගේ ශාරීරික සෞඛ්‍ය තමන්ගේ යෝග්‍යතා නැත්නම් ෆිට්නස් මේන්ටේන් කරන්න පුහුණුවීම් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ස්කිල්ස් ඩෙවලොප් කරන්න, තාක්ෂණය දියුණු කරන්න පුහුණුවීම් කටයුතු කරන්න පුළුවන්. හතරවෙනි පියවරේදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා කණ්ඩායමක්. සාමාන්‍යයෙන් ක්‍රීඩකයෝ 15 දෙනෙක් විතර ක්‍රීඩා කණ්ඩායමක්. ඇත්තටම මේ 15 දෙනා කිව්වම අපි බලාපොරොත්තු වෙන ඇත්තටම ඉඩකඩ පහසුකම් යටතේ ඇත්තටම තියෙනව නම් විතරයි 15 දෙනා සම්බන්ධ වෙන්නේ සහ පුහුණුකරුවන් සහ සහායකයන් සියලු දෙනාම නේවාසිකව තමයි පුහුණුව සිදු කරගෙන යන්නේ. මේකේ අර අධ්‍යයන භාෂාව කියනකේ ක්වොරන්ටයින් කරන සති දෙකක් ඇත්තටම ඒගොල්ලෝ සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ඇත්තටම අපි ඒගොල්ලෝ තනිතනව හුදකලාවම ඉඳිමින් හැබැයි අපි තුන්වෙනි පියවරේදී කරාට වඩා වැඩි ක්‍රියාකාරකමක් මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට දක්වන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදීත් ඇත්තටම දැඩි ලෙස අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය තමයි ඇත්තට මේ සඳහා සුදුසු පරිසරයක් තියෙනවා. සුදුසු ක්‍රීඩාගාරයක්, සුදුසු ක්‍රීඩාංගණයක් තියෙන්න ඕන. සෞඛ්‍යාරක්ෂිත පුරුදු නිරන්තරයෙන් කරගෙන යාමට හැකියාවක් සහිත වෙන්න ඕනේ. එතකොට ඒ වගේම නිරන්තරයෙන් මේ සෞඛ්‍යාරක්ෂිත පුරුදු කරගෙන යනවද කියලා නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇත්තටම සහිත පුද්ගලයෙක් වගකීම් සහිත පුද්ගලයෙක් මේ කටයුතු නිරීක්ෂණය කරන්න ඕන. ඒ සම්බන්ධ වාර්තාවක් ක්‍රීඩා වෛද්‍ය ආයතන දිනපතාම ලැබීමට සලස්වන්න ඕන. ඒම කරලා ඇත්තටම යම් කිසි අවස්ථාවක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට හෝ පුහුණුවරකට අපි නිරීක්ෂණය කළොත් අසාමාන්‍ය රෝග තත්ත්වයක් වහාම ක්‍රීඩකයා වෙන් කරන්න හුදකලා කරන්න පහසුකම් සහිත වෙන්න ඕනේ. වගේම ක්‍රීඩා කටයුතු වහාම නතර කරන්න ඕනේ. ඊට පස්සේ සමහර වෙලාවට ඒ ක්‍රීඩිකාවට COVID-19 රෝගය වැළඳිලා තියෙනවා නම් අපි මුළු ක්‍රීඩා කණ්ඩායම සමහරලාට ක්වොරන්ටයින් කරන්න සිද්ධ වේවි. යන්නේ මේ විදිහට තමයි හතරවෙනි අධීරයේ ක්‍රීඩා කටයුතු අපි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් හතරවෙනි අධීරයේදී කණ්ඩායමේ සමස්ත ක්‍රීඩිකාවන් සමහරවිට පුහුණුව සඳහා යොමු කරගන්න එක්වර බැරි වේවි. එකක් පියවරෙන් පියවර අධීරෙන් අධීර කරන්න සිද්ධ වෙයි. පස්වෙනි අධීරයේදී ඇත්තටම සමස්ත කණ්ඩායමට අපිට පුහුණු වීම කරගෙන යෑම හැකියාවක් තියෙනවා. නියමාසික පුහුණුවක් තමයි කරගෙන යන්නේ. එතනදී හතරවෙනි අධීරයේදී අනුගමනය කරපු ක්‍රියාමාර්ග සියල්ලම අනුගමනය කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ අධීරයේදී සාමාන්‍යයෙන් පුළුවන් අපි තරඟ තත්යකට පවා යන්න හැකියාවක් තියෙන කම්පිටිෂන් යන්න පුළුවන්. හැබැයි මේ සියල්ලම තීරණය වෙන්නේ රටේ තියෙන සෞඛ්‍ය තත්ත්වය අනුව. අධීරින් අධීරේ යනකොට ඒ අධීරවල තීරණය වෙන්නේ රටේ තියෙන වසංගත රෝග තත්ත්වය අනුව තමයි මේ අධීරවල තීරණය වෙන්නේ. ඒක නිසා හැම විටම නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අධීක්ෂණය කටයුතු ක්‍රීඩා වෛද්‍ය ආයතනය කරන විතරක් නෙවෙයි ඒ ප්‍රාදේශීය වශයෙන් සෞඛ්‍ය බලධාරී මේ සම්බන්ධ අධීක්ෂණ කටයුතු කරනවා. එතකොට සමහර වෙලාවට සිද්ධ වෙන්න පුළුවන් සමහරවිට සමාජ සෞඛ්‍ය පරීක්ෂකයෙක් නැත්නම් MOH කෙනෙක් වෛද්‍ය නිලධාරියෙක් ඇවිල්ලා සමහරවිට ක්‍රීඩා කටයුතු නවත්තන්න ඉඩකඩ තියෙනවා. එහෙම වෙන්නේ ඇත්තටම නිරන්තරයෙන් මේ සෞඛ්‍ය පුරුදු ඒගොල්ලෝ අනුගමනය කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතුනේ නවත්තයි. එහෙම වෙන්නේ නැතුව ඇත්තටම අපේ පරිසරය හදා ගැනීම තමයි අපි මේ හැම අවස්ථාවෙදිම සිද්ධ කර යුතු වෙන්නේ. එහෙම කරොත් අපිට පුළුවන් වෙනවා අපි අපේ ජාතික සම්මුතිවල ක්‍රීඩකයව ඇත්තටම මරටම ජාත්‍යන්තර තරඟාවලට යොමු කිරීමේ හැකියාවක් ලබා ගන්න. ඔව් දැන් අපි දන්නවා මේ අපේ මාර්ගෝපදේශයට අනුව අධීරයෙන් අධීරයට තමයි අපි ඉදිරියට යන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම අපි උපදෙස් දෙන්නේ. එතකොට දැන් මේ සැලසුම් කරලා තියෙන අධීරයෙන් අධීරයට යෑම වෛද්‍යලා එකනයික කිව්වා වගේ රටේ තත්ත්වයක් දැනට සොයාගෙන තියෙන පරිශන දත්තයන්ුත් අනුව තමයි මේ මාර්ගෝපදේශය පිළියෙල කරලා තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම අපේ රටට ගැලපෙන විදිහට අපි ගන්න අනිකුත් මාර්ගෝපදේශයන්ගෙන් ගන්නා උපදෙස් අපේ රටට ගැලපෙන විදිහට අපි මේක සකස් කරලා දීලා තියෙන්නේ. එතකොට මේ කොයිම අවස්ථාවක වුණත් රටේ
තත්ත්වය අනුව අපි පළවෙනි අදියරට යන්නත් පුළුවන්. අපි දෙකේ ඉන්නවා නම් නැවතත් පළවෙනි එකට යන්නත් පුළුවන්. අපි දෙකේ ඉන්නවා නම් තුනට ගිහිල්ලා පහට ගිහිල්ලා තරගයකට එන්නත් පුළුවන්. ඒක රටේ තත්ත්වය අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් අපේ වගකීම අපි ඉදිරියට යෑමට හැම විටම ආරක්ෂාකාරී දේවල් අනුගමනය කළ යුතුයි. එහෙමනම් වෛද්‍යලාල් මට මෙන්න මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන් කවුරු හරි කෙනෙක් කැමැත්තෙන් ඉන්නවා නම් මේ පුහුණුවක් ආරම්භ කිරීමට කොයි හරි අධීරයක අපි පළවෙනි එක ඇර දෙවෙනි එකේ ඉඳන් උඩට අධීරයක පුහුණුවක් ආරම්භ කිරීමට සැලසුම් කරගෙන ඉන්නවා නම් කොහොමද මේ පුද්ගලයා පළමුවෙන්ම මේක පටන් ගන්න ඕනේ? මේ අපේ මාර්ගෝපදේශයට අනුව අනිවාර්යයෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය දෙපාර්තමේන්තුවත් ඒ වගේම වෛද්‍ය ඒකකයක් මේ தත්යන් තිබිය යුතුයි කියන එක අපි සඳහන් කරලා තියෙනවා. එහෙනම් කොහොමද අපි මුලින්ම මේක ආරම්භ කිරීමට සැලසුම් කරනකොට අපි කොහොමද මේක සැලසුම් කර යුත්තේ? උදමින්ද ඇත්තටම දියර දෙකේ ඉඳලා ක්‍රීඩකෙක් හෝ පුහුණුකරුවෙක් පුහුණුවෙන් පටන් ගන්නකොට ඒ සම්බන්ධ දැනුමක් ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයට ලබා දෙන්න ඕනේ. ඒකෙන් අපි අදහස් කරන්නේ ඇත්තටම දිගටම මේ ක්‍රීඩා කටයුතු මොනිටර් කරන්න, අපි නිරීක්ෂණය කරන්න. මොකද අපි කලින් කිව්වා වගේ කිසිම අවස්ථාවක අපි සූදානම් වෙන්නේ ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් හෝ ක්‍රීඩා සම්බන්ධ කිසිම කෙනෙක් හෝ මහජනතාව ක්‍රීඩාව නිසා මේ COVID-19 අනතුරු පතුරවන්නේ වෙනවා දකි. ඒක නිසා අපි නිරන්තරයෙන්ම ක්‍රීඩා සංගම් වලට අපි කියන අතරම දෙවෙනි අදියරේ ඉඳලා ක්‍රීඩා කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ක්‍රීඩා කටයුතු කරන ක්‍රීඩකයාගේ ජීවදත්ත තොරතුරු, ඒ වගේම පුහුණුකරුගේ ජීවදත්ත තොරතුරු, ඒ වගේම ක්‍රීඩා කරන ස්ථානයේ සම්බන්ධ තොරතුරු, ඒ වගේ සියලුම තොරතුරු සහිතව අපිට ඒගොල්ලන්ගේ යෝජනා මාලාවක් ක්‍රීඩා වෛද්‍ය ආයතනයට යොමු කරන්න කියලා. ඒතර ක්‍රීඩා වෛද්‍ය ආයතනයයි, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සම්බන්ධ දෙපාර්තමේන්තුව සහ අත්‍යවශ්‍ය වුණොත් අතරම සෞඛ්‍ය බලධානය එකතු වෙලා අපි ඒ යෝජනා මාලාව අධ්‍යයනය කළා. ඇත්තටම අපිට පුළුවන් වෙනවා නිර්දේශ ඉදිරිපත් කරන්න කොහොමද ක්‍රීඩා කටයුතු පවත්වාගන්නේ කියලා. හරි. එතකොට දැන් අපි මේ මාර්ගෝපදේශයට අනුව අධීර පහක් තියෙනවා. මේ අධීර පහේදී අපි කොයි විදිහටද සියල්ල අපේ යුතුයකම් ක්‍රීඩකයෙක් හැටියටත් එතකොට අපි සංගමයක් හැටියටත් කොයි විදිහටද දැන් මේක පටන් ගන්න ඕනේ, ඒ හැම දෙයක්ම සාකච්ඡා කරා. ඊළඟට අපිට හරිම වැදගත් වෙනවා මේ අපි පුහුණුව කරන්නේ කොහෙද කියන එක. මොන ක්‍රීඩා පිටියකද, එහෙමත් නැත්නම් ගෘහස්ත ක්‍රීඩාංගණයකද කියන එක ඉතාමත් වැදගත් වෙනවා. එහෙමනම් මම මේ අවස්ථාවේ නැවතත් වෛද්‍ය ලාල්ලේක නායකට ආරාධනා කරනවා අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ගෘහස්ත ක්‍රීඩාංගණයක ඒ වගේම එලිමහන් පිට්ටනියක කොහොමද මේ පුහුණුව සිද්ධ විය යුත්තේ? ඒ එලිමහන් පිට්ටනිය හෝ ගෘහස්ත ක්‍රීඩාංගණයේ යම් කිසි දේවල් වෙනස් විය යුතුයි ඉස්සර තිබ්බට වැඩි. එහෙනම් ඒවයේ බලාපොරොත්තු වෙන වෙනස්කම් මොනවද කියන එක අපේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා නිලධාරීන්ට පැහැදිලි කරන්න කියන එක. උදවින්ද ඇත්තටම ක්‍රීඩා ඇත්තටම පටන් ගන්න මාර්ගෝපදේශනේ අපි සඳහන් කරලා තියෙනවා කොහොමද ක්‍රීඩා පිටි සහ ක්‍රීඩාගාර සකස් වෙන්න ඕනේ කියලා. එතෙන්ට කියන්න නැත්තරම අපි දන්නවා අපි ඉන්ඩෝර් ස්පෝර්ට්ස් තියෙන අවුට්ඩෝර් ස්පෝර්ට්ස් තියෙන අතරම කොහොමදක් කියන ඉන්ඩෝර් ස්පෝර්ට් එක කියන්නේ ගෘහස්ත ක්‍රීඩාගාරවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ අතරම අනතුරු වැඩි කියලා තමයි දැනට තියෙන දක්ෂයන් සාක්ෂි අනුව කියන්නේ. මේක නිසා අපි එලිමහන් ක්‍රීඩාංගල ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට වඩා දැඩි ආරක්ෂාවක් ඇත්තටම ගෘහස්ත ක්‍රීඩාගාරවල ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ අනුගමනය කරන්න ඕන. කොහොමද කාට වුණත් එතන සෞඛ්‍ය පුරුදු එලෙසින්ම අනුගමනය කරන්න පුළුවන් පරිසරයක් තමයි සකස් කරන්න ඕනේ. විශේෂයෙන්ම එලිමහන් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන්ට අපි පුහුණුව අපි සලස්සනකොට පළවෙනිම අපි බලාපොරොත්තු වෙන පළවෙනි එක දුරස්ථභාවය ආරක්ෂා කරන විදියට අපි ක්‍රීඩා සංගමය හෝ පුහුණුකරුවා විසින් ඇති කරන තියෙන සැලැස්ම මොකක්ද කියලා අපි කතා කරනවා. ඊට අමතරව ඇත්තටම සනීපාරක්ෂක පුරුදු අනුගමනය කරන්න ක්‍රීඩාගාරය තුළ හෝ ක්‍රීඩාංගණය තුළ සකස් කරපු සැලැස්ම අපි අනිවාර්යයෙන්ම සකස් කරගන්න ඕන විතරක් නෙවෙයි ඒ සම්බන්ධ නිර්දේශ
ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ලබාගත යුතු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා එලිමහානේ ක්‍රීඩා කරා, රාෂ්ට්‍රීය ක්‍රීඩාංගන ක්‍රීඩා කරා මේ ක්‍රීඩා කරනකොට අනිවාර්යයෙන්ම ඒ ක්‍රීඩා සම්බන්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සහ අපි නිර්දේශ කරලා තියෙන නිලධාරීන් විතරයි මේ සඳහා සහභාගී වෙන්න ඕන. පිටස්තර පුද්ගලයන් කිසිම දෙනෙකුට මේ සඳහා සහභාගී වෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම දෙමාපියෝ හැමතිස්සම උත්සාහ කරයි ක්‍රීඩාංගණයට එන්න, ක්‍රීඩාගාරවලට එන්න. කොහොමදත් එයාට මුල් ඇදහිරේදී මේ අවස්ථාව සලසන්න හොඳ නැහැ. එතෙන්දී අපි ක්‍රීඩාංගණයකට ක්‍රීඩාගාරයකට ඇතුල් වෙනකොට ඇත්තටම ඇතුල් වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ එළියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනම දොරටු තියෙනවා නම් වඩාත් සුදුසුයි. එහෙම නැත්නම් එකම දොරටුවක් නම් තියෙන්නේ මේ දොරටුව වෙන් කරන්න ඕන ඇතුල් වීම සහ පිටවීම කියන්නේ. අපි හැමතිස්සෙම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න. එතනදී අපි හැමතිස්සෙම ක්‍රීඩාගාරයකට ක්‍රීඩාංගණයට ඇතුල් වෙන තැන අත්පිරිසුදු කිරීමේ උපකරණ අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් නිරන්තරයෙන්ම මේ උපකරණ තිබීම සඳහා සලකා බලන්න අතරම යම්කිසි වගකීම් පුද්ගලෙක් මේ දේ සම්බන්ධ නිරීක්ෂණය කරන්න ඕන. මොකද සමහරවිට වතුර නැති වෙන්න පුළුවන්, සමහරවිට සබන් නැති වෙන්න පුළුවන්. වැඩක් නැහැ එහෙම වුණොත්. ඒ නිසා හැමතිස්සෙම හැම විටම ක්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ එනකොට ඒගොල්ලෝ ආස්වාදා ගැනීමේ පහසුකම් සැලසීම අනිවාර්යයි. ඒ වගේම අපිට පුළුවන් වෙනවා තුන්වෙනි අධීරයට යනකම් ඇත්තටම ක්‍රීඩාගාරයකට හෝ ක්‍රීඩාංගණයක පුහුණු ක්‍රීඩකයෝ පුළුවන් තරම් අවම වශයෙන් ඇත්තටම වැසිකිලි භාවිතය සහ අපි දන්නවා චේන්ජින් රූම් ඒ වගේ දේවල් භාවිතය අවම කිරීම ඉතාම වැදගත්. මෙන්න මේ පියවරයන් නිරන්තරයෙන්ම අරගෙන තමයි ඇත්තටම ක්‍රීඩා කටයුතු අපිට පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ක්‍රීඩාංගණය ඇතුල් වෙනකොට අපි උණ බැලීම සහ ඒ වගේම ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩාට සම්බන්ධ යම් කිසි පුද්ගලයෙකුට රෝග තත්ත්වය තියෙනවද කියලා නිරීක්ෂණය කිරීම සිදු කිරීම සඳහා වගකීම් පුද්ගලයෙක් වෙන විශේෂයෙන්ම වෛද්‍ය කණ්ඩායම පුද්ගලයෙක් ඒ සඳහා යොමු කිරීම තාම සුදුසුයි. එහෙම නැත්නම් වගකීම් නිලධාරියෙක් සඳහා යොමු කරන්න ඕනේ. ඒ සම්බන්ධ දක්ත පවත්වා ගන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩාගාරයකට හෝ ක්‍රීඩාංගණයට ඇතුල් වෙන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු සම්බන්ධව දෛනික වාර්තාවක් තබා ගැනීම ඊටම වැදගත්. ඊට අමතරව ක්‍රීඩා කරන කටයුතු කරන අතරතුරදී ක්‍රීඩකෙක්ට අවශ්‍ය උපකරණ විශේෂයෙන්ම වතුර බෝතලයක් ඒකම පෞද්ගලිකව ඒ ක්‍රීඩකයාට වෙනම පවත්වා ගැනීම ඊටම වැදගත් වෙනවා. අපි ටවල්ස් ඒ වගේ දේවල් අනිකුත් උපකරණ වෙනම පවත්වා ගැනීම වෙනම ලබා දීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා නොකරන අවස්ථාවේදී මුව ආවරණ අවශ්‍යයි. ඒ වගේම ක්‍රීඩකෙක් ක්‍රීඩිකාවක් ලෙඩ වුණොත් අනිවාර්යයෙන්ම මුව ආවරණයක් පළදින්න ඕනේ. ඒ සඳහා පාස්කම් සැලසන්න ඕනේ. ඒ වගේම යම්කිසි අවස්ථාවක ක්‍රීඩකෙක් ක්‍රීඩිකාවක් ලෙඩ වුණොත් සහ COVID-19 කියලා සැක කරොත් ඒ ක්‍රීඩකයා වෙන් කිරීම සඳහා ස්ථානයක් හඳුනා ගන්න තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ක්‍රීඩකයා වෙන් කළා සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගෙන තියෙන්න හඳුනාගෙන තියෙන්න ඕනේ. කාටද කතා කරන්නේ කොහාටද යවන්නේ කියන ක්‍රමවේදය හඳුනගෙන පැහැදිලිව සටහන් කරන්න. ඒ අතර ක්‍රීඩාංගණය තුල සහ ක්‍රීඩාගාරය තුලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිරන්තරයෙන්ම මේ COVID-19 අසංගත සම්බන්ධ දැනුවත් කිරීම සඳහා අපිට පෝස්ටර් අලවන්න පුළුවන්. ඒ වගේම අපිට දැන්වින්න අලවන්න පුළුවන්. අපි හැමතිස්සෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතන බුද්ධිමත් පුද්ගලයන් වුණා හැම විටම හැම පුද්ගලයෙක්ම නිරන්තරයෙන් මතක් කිරීම අවශ්‍ය වෙනවා. මේ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන විශේෂයෙන්ම අපි ගත්තොත් පාපන්දු ක්‍රීඩා වගේ ක්‍රීඩා රග්බි ක්‍රීඩා වගේ ක්‍රීඩාවල එලිමහන ක්‍රීඩා කරනකොට අතරම අපිට මහසි වුණාම අපි සමහර වෙලාවට කටේ කෙල පිරුණාම කෙල ගහන්න හිතෙනවා. ඇත්තටම ලෝකේ මතක් කරන්න කැමති ලෝකේ ඇත්තටම ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් සහ අනිකුත් ක්‍රීඩා සංගම් මේ COVID-19 වසංගතයත් එක්ක සමහර නීති රීති ගොඩක් වෙලාවට වෙනස් කරලා තියෙනවා. ඇත්තටම
අපි ජාතික සංගමයට අපි නිරන්තරයෙන් මතක් කරන ඇතට වෙනස් වූ නීති රීති මොනවද කියලා දැනගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම අපි කිව්වොත් පාපන්දු ක්‍රීඩාවේ අපි පුහුණුවීම් කටයුතු කරනකොට පුළුවන් තරම් අවම වශයෙන් හිස පාවිච්චි කරලා පුහුණු වීම කරතු වෙනවා. ඒ වගේම කෙල ගහන එක ඇත්තටම දැන් අපි දන්නා කොරියන් ලීග් පාපන්තරගාවලිය පැවැත්වුවා. කොරියන් ලීග් පාපන්තරගාවලිය කෙල ගැහිම ඇත්තටම තහනම් කරා. කෙල ගහනවා නම් අපිට මිනිස්සු කරුවා ඒ පුද්ගල එළියට දාන්න ඇත්තටම තීරණය කළා. ඒ වගේ නීති රීති වෙනස් වෙලා තියෙනවා. අනිකුත් ක්‍රීඩාවලත් ඒ වගේ නීති රීති වෙනස් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙන මේ අවස්ථාවේ මේක තමයි ඇත්තටම මේ වගේ කටයුතු කරොත් අපිට පුළුවන් වෙනවා අපි COVID-19 වසංගතය ආරක්ෂා වෙලා ක්‍රීඩා කටයුතු අපිට නිසියාකාරයෙන් කරගෙන යන්න. එතකොට දැන් අපි තාක්ෂණික හා විද්‍යාත්මක පසුබිමත් මේකේ අධීරය කොහොමද වෙන්නේ කියන එකත් අපේ මාර්ගෝපදේශයේ පැහැදිලි කිරීම වෛද්‍යලාල් ඒකනායක මහතා විසින් දැන් කරනු ලැබුවා. නමුත් මට අවසානයේ තියෙනවා තව එක ප්‍රශ්නයක් අපේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට යොමු කරන්න. දැන් අපි මේක ගැන කතා කරද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම මේකට පුහුණුවට යොමු කිරීමට ප්‍රථම අනිවාර්යෙන් මම දන්නවා අපේ සංගම්වල නිලධාරීන්ට එහෙමත් නැත්නම් කළමනාකාරීත්වයට ලොකු වගකීමක් පැවතිලා තියෙනවා. දැන් අපි මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් වෛද්‍යතුමනි මම හිතනවා මේ අවස්ථාවේ ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපිට පොඩ්ඩක් නිලධාරීන්ටත් කළමනාකාරීත්වයටත් මේ පුහුණුවකට නැවත එන්න ප්‍රථම ආරක්ෂාකාරී පුහුණුවට නැවත එන්න ප්‍රථම ඒගොල්ලන් වෙත යොමු වෙලා තියෙන වගකීම් හා යුතුකම් ටික පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව් අපි ඇත්තටම දැන් ක්‍රීඩාව ආරම්භ කරන්නකොට ක්‍රීඩාව බාර බලධාරීන්ට ඒ වගේම ක්‍රීඩාව විශේෂයෙන්ම ලංකාවේ තරඟකාරී ක්‍රීඩා සඳහා මේ වෙනකොට අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 64ක් තියෙනවා. එම ක්‍රීඩා 64 තියෙන විශේෂයෙන්ම කළමනාකාරීත්වයට ඒ නිලධාරී මණ්ඩලයට ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ට මම හිතන්නේ අපි සියලු දෙනාටම පැවරෙන වගකීම් රාශියක් තියෙනවා මේ ක්‍රීඩාව ආරම්භ කරනකොට. එතකොට අපි මේකේ තාක්ෂණික කටයුතු වලට යන්න කලින් මේ කාලවකවානුව ඇත්තටම මේ අපි දැන් ක්‍රීඩාව ආරම්භ කරලා අපිට සමහරලාවට අපිට මේ වකවානුවේ කියන්න බෑ අපිට මේ ක්‍රීඩාව තරගකාරී ප්‍රේක්ෂකයන් සහිත තරග භූමියට කවදා අරන් යන්න පුළුවන් වේද කියන්න තාම කල් වැඩි. නමුත් අපි මේ අවස්ථාවේදී අපි පියවරෙන් පියවර මම හිතන්නේ මට කලින් කතා කරපු වෛද්‍යලාල් ලේකනායක මහත්මයා පැහැදිලි කරා එක එක ක්‍රීඩාවලට කවර ආකාරයෙන්ද අපි මේක නිරාවරණය කරන්න කියලා. එතකොට ඒදී පැහැදිලි කරා වගේ අපිට ඉස්සෙල්ලාම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය අපිට පළවෙනියෙන්ම ආරම්භ කරලා පවත්වාගෙන යන කාර්යය පැහැදිලි කරා. ඊළඟට අපි පැහැදිලි කරා මම හිතන්නේ එතනින් පස්සේ කොහොමද ඒ කට්ටියගේ ඒ විශේෂිත ක්‍රීඩාවට ඔහුගේ නිපුණතාවය වර්ධනය කර ගැනීම සඳහා ක්‍රීඩාව ගෙනියන ආකාරය ගැන කතා කරා. ඊළඟට කණ්ඩායම් ක්‍රීඩාවක් නම් කොහොමද කණ්ඩායමේ සෙසු සමාජිකයන් සමග ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සහ නිපුණතාවය දියුණු කරගෙන කොහොමද ටීම් ගේම් එකක් අපි ලෑස්ති කරගන්න කියන එක අපි කතා කරනවා. එතකොට මේ අවදීන් පහු කරලා තමයි අපිට තරග බිමට ක්‍රීඩාව ගේන්න සිද්ධ වෙන්නේ. එතකොට අපිට අධීරයන් පහු කරගෙන යන්න වෙනවා පියවරෙන් පියවර මේ තත්ත්වයට යන්න. එතකොට මේ තත්ත්වයට පියවරෙන් පියවර යනකොට ක්‍රීඩකයෝ පුහුණුකරුවෝ විනිශ්චයකරුවෝ ඒ කාරණා කරන අතරේ ක්‍රීඩා කළමනාකරුවෝ සහ මේ ක්‍රීඩාව පරිපාලනය කරන නිලධාරීන් කවර ආකාරයෙන්ද වගකීමෙන් කටයුතු කරන්න කියන ආකාරය තමයි ඊළඟට වැදගත්ම කාරණා. මොකද අතෙන්ට ඉන්න කලින් අපිට මම හිතන්නේ තිරෙන් පිටිපස්සේ විශාල කාර්යාවක් පැවරලා තියෙනවා ක්‍රීඩා බලධාරීන්ට, ක්‍රීඩා පරිපාලකයින්ට, ක්‍රීඩා කළමනාකරුවන්ට. ඔවුන් විශේෂයෙන්ම මම හිතන්නේ මේ ගයිඩ්ලයින් එකත් එක්ක වැඩ කරනකොට එකක් තම තමුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැහැදිලිවම තනිව පුද්ගල වශයෙන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන්ට තියෙනවා. පුද්ගලයෝ හඳුනා ගන්න ක්‍රමවේදයක්. මොකද අපි මේ පුද්ගලයන්ට කිසියම් දෙනෙක් අපිට අපහසුතාවයක් ඇතුනොත් කොරෝනා තත්ත්වයක් ඇතුනොත් ආපහු පසු විපරම් කර ගැනීමට අපි කියනවා ට්‍රේස් කරගන්න එහෙම නැත්නම් කන්ටැක්ට් ට්‍රේසිං එකක් කරගන්න අවශ්‍ය සියලු සවිස්තරාත්මක තොරතුරු අපිට තියෙන්න ඕනේ. ඒතකොට පරිපාලකයන් ගාව මේ ක්‍රීඩකයන්ගේ සම්පූර්ණ ජීව තත්ත්ව තොරතුරු පද්ධතියක්
තිබීම සහ ඒක පිළිවෙල කර ගැනීම අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. ඊළඟට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විටින් විට මේ ගයිඩ්ලයින් එකට අනුව ඔවුන්ට වෙනම විශේෂිත වූ ඉන්ස්ට්‍රක්ෂන් සීට් එහෙම නැත්නම් උපදේශ පත්‍රිකා අපිට නිකුත් කරන්න වෙනවා. එතකොට ඒකට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම ක්‍රීඩා බලධාරීන්ගේ නිලධාරීන්ගේ වගකීම වෙනවා. ඊළඟට මේ කොවිඩ් වසංගත තත්ත්වයටදී ක්‍රීඩාව ආරම්භ කරන්න සමහර වෙලාවට සමහර යටිතල පහසුකම් සාමාන්‍ය තත්ත්වයට වැඩිය වෙනස් කරගන්න අපිට කටයුතු කරන්න වෙනවා. සමහර ක්‍රීඩාගාර වෙනස් කරන්න වෙයි, ක්‍රීඩා පිට්ටනිවල ප්‍රවේශයන් තුල්වීම් පිටවීම් වෙනස් කරගන්න වෙනවා. ඊළඟට අපි මේ කියන සර්ව ආරක්ෂක ක්‍රම අපි කියනවා යුනිවර්සල් හෙල්ත් ප්‍රිකෝෂන්ස් අනුගමනය කරන්න වෙන තැන්වල තියෙන ඕන පහසුකම් අත සේදීමේ පහසුකම් ඊළඟට උණ බැලීම සඳහා තියෙන දේවල් එහෙම නැත්නම් අපිට සමහර වෙලාවට උණ ස්ක්‍රීන් කරගන්න අවශ්‍ය ක්වෙස්චන් එකක් සකස් කර ගැනීම මේ ආදී වශයෙන් අපිට කිසියම් ආරක්ෂණ පිළිවෙළවල් සූදානම් කරගන්න. ඒකට හැම ක්‍රීඩා බලධාරියෙක්ටම වෙනදටත් වැඩිය වගකීම් රාශියක් තියෙනවා ක්‍රීඩාව ආරම්භ කරන්න මේ අවස්ථාවේ කටයුතු කරනකොට. එතකොට ඒකට අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කර ගැනීම, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා ආශ්‍රිත පිරිස දැනුවත් කිරීම මේ කියන සියලුම වගකීම් ක්‍රීඩා බලධාරීන්ට මේ වෙලාවේ තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම ක්‍රීඩා පරිපාලකයින්ට ක්‍රීඩා සංගම් 64ම නිලධාරීන්ට අපි විශේෂයෙන්ම ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ හැටියට සූදානමින් ඉන්නවා. ඔවුන්ට ඕන වෙලාවක උපදෙස් ලබා දෙන්න අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය අපි ඒකට සූදානම් කරලා තියෙනවා. අපේ මේ ක්‍රීඩා 64ම අපේ ක්‍රීඩා වෛද්‍ය විශේෂයෙන්ම ක්‍රීඩා සහ ශාරීරික වෛද්‍ය විශේෂඥයන් අතර අපි බෙදලා දීලා තියෙනවා. ඒ ක්‍රීඩා ටික කණ්ඩායම් කරලා ඒ ඔවුන්ට අපි මේ වගකීම් ටික පවර්ලා තියෙන නිසා ඔවුන් සමග සම්බන්ධීකරණය වුණාම අපිට ඊටාම පහසුවෙන් මම හිතන්නේ ක්‍රීඩාව ඊටාම ආරක්ෂාකාරීව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. මේක තමයි අපේ මැසේජ් එක. මම හිතන්නේ අපි මේකෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ පටය නරඹන ක්‍රීඩා බලධාරීන් පරිපාලකයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරුවන් විනිශ්චයකරුවන් ක්‍රීඩාවට ආදරය කරන ඕනෑම කෙනෙක් මේක බලලා ඌට ගැටලු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒක මේ වීඩියෝ පටයෙන් පස්සේ අපිට යොමු කරන්න. ඒක මේ අපේ සමාජ ජාලය හරහාම උකට කරන්න පුළුවන්. එයින් පස්සේ ඔබගෙන් අපි තෝරා ගන්නා ලද වැදගත් ඒ තියෙන සියලු ප්‍රශ්න වලට අපි ඊළඟට අපි එක දිනක් ඇතුළත මේ ජූනි 1 වෙනිදා මම හිතන්නේ අපි තරඟ කිසියම් විදියකට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමයෙන් අපි ඒ ඊළඟ උපදේශ ටිකත් අපි ඔබගේ ගැටළු වලට පිළිතුරුත් අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම හිතන්නේ ඔබට ජූනි 1 වෙනිදා ඉඳලා කවර ආකාරයෙන් අපේ ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් ආරක්ෂිතව කරගන්න පුළුවන්ද කියන දැනුම දීම තමයි අපේ බලාපොරොත්තුව. හරි. එතකොට දැන් අපිට ඇත්තෙන්ම හොඳටම පැහැදිලි මේ මාර්ගෝපදේශයක් කියන්නේ මොකද්ද? මේක නීතිමාලාවක් නොවන විත්තියක්. කෙනෙක් ක්‍රීඩාවට පුහුණුවට නැවත යොමු වෙනවා නම් පළවෙනි අවධියේ අපි අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් එහෙම නැත්නම් අපි පහලා තිබ්බ කාලේදී අපි කරා. දෙවෙනි අධීරයේ දැන් පටන් ගන්න පුළුවන්. තුන්වෙනි අධීරයට යන්න පුළුවන්. හතරවෙනි අධීරයේ මොකද්ද? පහ මොකද්ද? එහෙනම් පහ ඉවර කරනවත් එකම අපි අනිවාර්යයෙන්ම වැදගත් අපි තරංගකාරී මට්ටමට යන්නේ ඒක. එහෙනම් තරංගයක් කරන එක ඊළඟට තව ගොඩාක් මාර්ගෝපදේශ මේ සම්බන්ධව ඉදිරිපත් වීමට නියමිතව තියෙන අතර මම කැමති මේ අපි අද සාකච්ඡා කර කරුණුත් එක්ක ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා තව දුරටත් निराකරණය කර ගැනීමට කරුණාකර මේ යටතේ තියෙන කමෙන්ට්ස් එහෙමත් නැත්නම් ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් හැටියට මේ කමෙන්ට් එක යොමු කරන්න. එතකොට ඒ පිළිබඳව සෙනසුරාදා එහෙමත් නැත්නම් 30 වෙනිදා උදේ 9 ඉඳන් 10ට අපි ප්‍රශ්න බලලා 10 ඉඳන් 11ට පටන් ගන්නවා. අපි සජීවීව ඒ ප්‍රශ්නවලට මේ මණ්ඩලයේ වෛද්‍ය ලාල්ලේක නායකත් අපේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ඔයගොල්ලන් අහන මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් අපිත් එක්ක එකතු වෙයි කියලා මේ ප්‍රශ්න අසීමෙන් පසු ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු මොකක්ද කියන එක අසා දැන ගැනීමට. එහෙනම් මම ස්තුතිවන්ත වෙනවා ඔබට වෛද්‍ය ලාල්ලේක නායකට ඒ වගේම අපේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මී දිරසිංහ මහතාට මේ පිළිබඳ හැමෝම දැනුවත් කිරීම සඳහා